ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනා. අද මෙම සුමధుර ධර්මදේශනාවේ බැතිබර දායකත්වයේ දරන්නේ වැලිමඩ විදුරපොළ LHM ප්‍රේමරත්න උපාසක මාතා සහ MM ප්‍රේමාවතී උපාසක මාතාව සහ දරුමුණු පුරන් විසින්. සුමధుර ධර්මදේශනාවේ දේශකයන්න් වහන්සේ වැල්ලවාය විහාරගල ආරණ්‍ය සේනාසන වාසී මාතර අපරැක්ක තනිකුටිය සේනාසනයෙහි පූජ්‍ය මාතර කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ලෝවැසි සියලු දෙනා සදහැසිතින් ඌව ගුවනින් ධර්ම ශ්‍රවණය කරත්වා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සත්තෝ සත්තෝ තීබන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ සත්තෝ තී උච්චති රූපේ කෝ රාද යෝ චන්දෝ යෝ රාගෝ යානන්දී යා තණ්හා తత్ర సత్తో తత్ర విసత్తో తస్మా సత్తోతి ఉచ్యతే వేదనాయ యో చందో యో రాగో యానందీ యా తన్నా తత్ర సత్తో తత్ర విసత్తో తస్మా సత్తోతి ఉచ్యతే సంజ్ఞాయ यो रागो यो छंदो या तन्हा या नंदी तत्र सत्तो तत्र विसत्तो तस्मा सत्तोति उच्यते संकारेषु यो छंदो यो रागो या नंदी या तन्हा तत्र सत्तो तत्र विसत्तो तस्मा सत्तेतु सत्तोति उच्यते विज्ञाने यो छंदो यो रागो यानंदी या तन्हा तत्र सत्तो तत्र विसत्तो तस्मा सत्तोति उच्यते. श्रद्धा बुद्धि संपन्न පින්වත්නි, මා විසින් යතින් දේශනා කරන්නට යෙදුණු සූත්‍ර පාඨය උපුටා ගනු ලැබුවේ සංයුක්ත නිකායේ කන්ද වර්ගයේ රාද සංයුක්තයේ සත් සූත්‍රයෙන්. භාග්‍යවත් වරහතු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන රාද ස්වාමීන් වහන්සේ ඊටමත් මෛත්‍රී සිතින් යුක්තව කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. සත්තෝ සත්තෝ තී බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ සත්තෝ තී උච්චති කියලා. භාග්‍යවතුන් වහන්සේ සත්‍යය සත්‍යය කියලා දේශනා කරනවා. සත්‍යය සත්‍යය කියලා කියනවා. කොපමණකින් සත්‍යය වේද කියලා තමයි භාග්‍යවත් වරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් පින්වත් රාද ස්වාමීන් වහන්සේ විමසන්නේ. මගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ
පින්වත් රාද ස්වාමීන් වහන්සේට පිළිතුරු දෙන්නේ රූපේ කෝ රාද යෝ චන්දෝ යෝ රාගෝ යානන්දී යා තණ්හා తత్ర సత్తో తత్ర విసත්තෝ තස්මා සත්තෝති උච්චති කියලා. තේරුම තමයි පින්වත් රාදය සත්වයා කියලා කියන්නේ රූපේ කෙරෙහි කැමැත්තක් ඇති කරගත්තද, ඇල්මක් ඇති කරගත්තද, සතුටක් ඇති කරගත්තද, තණ්හාවක් ඇති කරගත්තද, දැඩිව බැඳුනද දැඩිව බැඳුනද. එහෙනම් සත්වයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. රූපය විතරක් නෙවෙයි වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මේ නාම කොටසත් සිතත් සත්වයා කියලා මේත් ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍යය කියලා දේශනා කරේ රූපේ කෙරෙහි කැමැත්තක්, ඇල්මක්, තණ්හාවක්, එහෙම නැත්නම් දැඩි තෘෂ්ණාවෙන් බැඳුණා නම්, වෙලුණා නම් අන්නේ ඇත්තන්ට කියනවා සත්‍යය කියලා. දැන් මේ කෙනෙක්ට එහෙම බලනකොට සත්‍ය නෙවෙයිද? සත්‍යයි. බුදුරජාණන් වහන්සේ පෙර සඳහන් කළේ, පෙර දේශනා කළේ සත්‍යය කියලා කියන්නේ ඔන්න ඒ කරුණු ටික සම්පූර්ණ වුණු කෙනා. රූපේ සත්‍යය කියලා ගන්නවා. මේක තමන්ගේ රූපේ තමන් කියලා නෙවෙයිද ගන්නෙ. මේ රූපේ නෙවෙයිද මේක සරසන්නේ. මේ රූපේ නෙවෙයිද මේක එහාට මෙහාට ගෙනියන්නේ. මේ රූපේට නෙවෙයිද මම කනවා, මම බොනවා, මම නානවා කියලා සලකන්නේ. මේක කරන්නේ මේ රූපේ තමන්ගේ වෙලා, රූපය මගේ කරගෙන, රූපය මගේ ආත්මය කරගෙන. ඒක නිසායි මේ පින්වත් ඇත්තන්ට සත්‍යය කියලා කියන්නේ. රූපය විතරයිද මේ පින්වත් ඇත්තන්ගේ? නෑ, රූපය විතරක් නෙවෙයි මේ පින්වත් ඇත්තන්ගේ. රූපය විතරක් නෙවෙයි මේ පින්වත් ඇත්තන්ගේ. සිතක් මේ පින්වත් ඇත්තන්ගේ. මේ ඇත්තම හිතන්නේ, මේ ඇත්තයි කල්පනා කරන්නේ, මේ ඇත්තේ ඒවා ගැන හිමවන්නේ, මේ හැමදේම කරන්නේ මේ ඇත්තෝ. එතකොට එනම් මේ ඇත්ත සත්‍යයක් නෙවෙයිද? සත්‍යය. සත්‍යය කියන්නේ අන්නේ වගේ ඇත්තන්ට, රූපේ මගේ කරගෙන ජීවත් වෙන ඇත්තන්ට සත්‍යය කියලා කියනවා. වේදනා, සංඥා, සංස්කාර, විඥාන මගේ කරගත්ත ඇත්තන්ට සත්‍යය කියලා කියනවා. සත්‍යය මේ පරීක්ෂණ පවත්වන සත්‍යයන් කියන්නේ අන්නේ වෙනම සත්‍යයන් ගැන, පාදිපාසීපාසත්වයෙන් ගැන, මම මගේ නැත්තන් ගැන, රූපයට, වේදනාවට, සංඥාවට, සංස්කාරයට, විඥානයට, කෙටියෙන් කිව්වොත් නාම රූපයටයි සිතටයි බැඳුණු රූපේ සිත මගේ කරගත්ත රූප දාලා යන්නේ කැමති නැති, සිත දාලා යන්නේ කැමති නැති මම මගේ කරගත්ත ඇත්තන්ටයි මම කියලා කියන්නේ, සත්‍යය කියලා කියන්නේ. මේකට බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට සත්‍යය විස්තර කරනවද කියලා. එතකොට රූපය ගැන කවදා හරි කෙනෙක් දැනගන්න ඕනේ. ඒ රූපය ගැන දැනගන්නේ නැති තාක් කාලයක් මේ පින්වත්ට මේ සසර ගමන යනවා. මේට ස්වල්ප ගානකට ඉඳන් කෙලවරක් නැති සංසාරේ අපි සත්‍ය විද්‍යාව. අපිට කවදාවත් රූපයක් නැතුව තිබුණේ නැහැ. අපිට රූපයක් නැතුව තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආමච්ඡත්‍ර රූපාය අඤ්ඤත්‍ර වේදනාය අඤ්ඤත්‍ර සංඥාය අඤ්ඤත්‍ර සංකාරය කියලා. ඥාන ආගතේන රූපුල්ලාම කියලා දේශනා කරනවා. මම කෙටියෙන් මේ සඳහන් කළේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපයක් රහිතව වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක් සහිතව විඥානයක් එනවා කියනක හෝ යනවා කියනක හෝ උපදිනවා කියනක හෝ පිටනවා කියනක හෝ එහෙම නැත්නම් මේ පුල්ලම් විපුලත්වයට පත් වෙනවා කියනක සම්දනවා දරන්නේ නැහැ කියලා. ඒ වගේම මේකෙන් අපට දන්නවා රූපාවචර ලෝකය, අරූපාවචර ලෝකයේ වේදනා, සංඥා, සංස්කාර, විඥාන ප්‍රකටයි. රූපය ගැන සඳහන් වෙන්නේ නැති තරම් නැහැ. ඒක නිසා
මේ පින්නත් ඒත් කල්පනා කරන්න ඕනට ඕනි, නුවණින් මෙනෙහි කරන්නට ඕනි. අද මේ ජීවිතයට ගලපලා අපි රූපයක් නැතුව ඉපදුණු, අපි රූපයක් නැතුව එක තත්පරයක්, එක විනාඩියක් හිටියම අපි රූපයක් නැතුව කොයිම කාලයකවත් අපි ජීවත් වෙලා තිබුණේ නැහැ. අපි හැම තත්පරයකම රූපයක් දරාගෙන හිටියා. ඒ රූපේ සමහර විට මිනිසෙක්ගේ, ඒ රූපේ සමහර විට දෙවියෙකුගේ, ඒ රූපේ සමහර විට බ්‍රහ්මයෙකුගේ, ඒ රූපේ සමහර විට ප්‍රේතයෙකුගේ, ඒ රූපේ සමහර විට බල්ලෙකුගේ, පූසෙකුගේ වෙන්නටත් ඉඩ තිබුණා. ඒ රූපේ ගැරඬියෙකුගේ, නායකුගේ, කරපොත්තෙකුගේ වෙන්නටත් ඉඩ තිබුණා. ගොළුබෙල්ලෙකුගේ වෙන්නටත් ඉඩ තිබුණා. එහෙනම් ඒ වගේම ඊට වඩා භයානක තැනකත් මේ රූපය සකස් වෙලා තිබුණා. නිරිසතෙක් විදියටත් මේ පින්නත් ඇත්තන්ගෙත් මගෙත් රූපය සකස් වෙලා තිබුණා. කොයි වෙලාවකවත් අපිට රූපයක් නැතුව ඉන්නට තිබුණේ නැහැ. අපි හැමදාම හැම තත්පරයකම රූපයක් දරන් හිටියා. රූපයක් අපිට තිබුණා. තිරිසන් ලෝකෙදී, නිරේදී, പ്രേත ලෝකෙදී ඇරෙන්නට අපිට තවත් ඕනි තැනකදී මේ රූපය පිළිබඳව සත්‍ය අවබෝධය කරගන්නට අවස්ථාව සැලසුණා. ඒ අවස්ථාව සැලසෙද්දිත් මනුෂ්‍යත් ලෝකයට කොච්චර ආවත්, දිව්‍ය ලෝකයන්ට කොච්චර ගියත් අපිට බැරි වුණා මේ රූපයේ යථාභූත ස්වභාවය දැනගන්නට, යථාභූත ඥානය ඇති කරගන්නට, රූපය ගැන දැනගෙනම කලකිරෙන්නට. මේ රූපය සතර මහා ධාතුවෙන් හටගත්තේ. සතර මහා ධාතුව කියන්නේ අනාත්ම වූ දෙයක්. සතර මහා ධාතුව ජීවය නොවේ. එනිසා හටගන්නා රූපයේද ජීවය නොවේ කියලා මේ ඇත්තන්ට අවබෝධ කරගන්නට බැරි වුණා. මේ ධර්මයේ දේශනා කරන මටත් අවබෝධ කරන්නට බැරි වුණා. ඒ නිසායි රූපය මම්මගේ කරගෙන ජීවත් වුනේ. අද රූපය මම්මගේ කරගෙන ජීවත් වෙන සිද්ධ වෙනවා නම් තාමත් අපිට මේ රූපේ යථාභූත ස්වභාවය අවබෝධ වෙලා නැහැ. අපිට මේ රූපය සතර මහා ධාතුවේ උපාදාය රූපයන්ගෙන් හටගත් දෙයක් කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. ප්‍රඥාවෙන් දකින්න බෑ. යථාභූත ඥාණයෙන් දකින්නට බෑ. එනිසාමයි අපි තාමත් මේ සසරේ ගමන් කරන්නේ. අද මේ රූපය අවබෝධ නොකරගත්තොත් මේ පින්වත් ඇත්තන්ට සිද්ධ වෙනවා මේ භව ගමනේ ආයෙත් සැරිසරන්නට. එනිසා ඊටමත් කරුණාවෙන් මතක් කරනවා, තංසුනාත හොඳින් ශ්‍රවණය කරන්න. සාදුකම් මනසිකරෝත හොඳින් නුවණින් මෙනෙහි කරන්නටයි කියලා. මේ ධර්මය අහලා මෙතනින් පිට වෙන ඇත්තෝ දෙවියන්ට ආරාධනා කරලා මේ පින්වත් ඇත්තන්ටත් දෙවියන්ටත් එක්කයි මේ ධර්ම දේශනය පවත්වන්නේ. ස්වාමීන් වහන්සේ නමක් විදියට මගේ සම්මා සම්බුදු භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක සූත්‍රය දේශනා කරලා මේ ලෝකයට චතුරාර්ය සත්‍ය පිහිටුවට පස්සේ ඒ සත්‍යයේ එක කොටසක්වත් මට වෙනස් කරන්නට අවස්ථාවක් නැහැ. මට පුළුවන් ආකාරයටයි මම හැමදාමත් කියනවා වගේ මේ පින්වත් ඇත්තන්ට මේ ධර්ම දේශනය සිදු කරනු ලබන්නේ. බුදුරජාණන් වහන්සේ රූපේ ජීවේ නොවේ කියලා සඳහන් කරනවා. සියලු බුදුරජාණන් වහන්සේලා රූපේ ජීවේ නොවේ කියලා සඳහන් කරන තැන සමහර විට ගැටලුත් මත වුණා. අදත් ගැටලු මත වෙනවා. මේ පින්වත් ඇත්ත රූපේ ජීවේ නොවේ කියලා කියන්න ගියොත් ඒ අදහස තුළ මේ පින්වත් ඇත්තන්ට ඊට වඩා අකුසල් සිද්ධ වෙන්නට පුළුවන්. මේ ඇත්තුන්ගේ භව ගමන දීර්ඝ වෙන්නට පුළුවන්. අවීචයට වැටෙන්නත් පුළුවන්. ඒ නිසා රූපේ ජීවේ නොවේ කියන තැන දෘෂ්ටියක් ගන්නටත් පුළුවන්. කවදා හරි යථාභූතව මේ සතර මහා ධාතුවෙන් හටගත් රූපය ප්‍රඥාවෙන්ම දකින්න පුළුවන් වුණ දවසට මේ ඇත්තන්ට රූපය ජීවේ නොවේ කියලා අවබෝධ වෙයි. එතෙක් රූපේ ජීවේ නොවේ කියලා හිතට හේතු ගන්නන්නට උත්සාහවත් වෙන්නට එපා. නමුත් රූපේ යථාභූත ස්වභාවය යථාභූත ආකාරයෙන්ම දකින්නට හැම මොහොතකම හැම තත්පරයකටම උත්සාහවත් වෙන්නට ඕනි. උත්සාහවත් වෙත්තා කියලා ඊටාම මෛත්‍රී සිතින් උත්තර ආශිර්වාද කරනවා. මේ ඇත්තෝ කල්පනා කරගන්න රූපේ කිව්වේ සතර මහා ධාතුවයි. සතර මහා ධාතුව කියලා කිව්වේ අනාත්ම දෙයක්, ජීවයක් නෙවෙයි.
සතර මහා ධාතුව කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුව. රූපය ගැන හැමදාමත් වැඩිපුර විස්තර කරන නිසා අනිත් සියලු මේ නිරන්තරයෙන්ම මේ පින්නත් ඇත්තන්ට රූපය පිළිබඳව අහන්න ලැබෙන නිසා අද දිනේ රූපය පිළිබඳව කෙටියෙන් පුළුවන් තරම් සරලව කියන්නට උත්සාහවත් වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුව කියලා කියනකොට පඨවි ධාතුව කිව්වේ තද ගතිය, රළු ගතිය, කර්කශ ස්වභාවය. රළු ගතිය, කර්කශ ස්වභාවයේ තද ගතියේ ජීවයක් දකින්නට නැහැ මේ පින්නත් ඇත්තන්ට. පස්වල, ගල්වල ඔය කියන දේවල් තමයි මේ ඇතුන්ට ප්‍රකටයි ජීවයක් නැති තද ගතිය කියලා දකින්න ලැබෙන්නේ. ඒ දේවල් වල විතරක් නෙවෙයි. මේ සතර මහා ධාතුවෙන් අටගත්ත පඨවිය ප්‍රකට කරගත්ත කයෙත් ඒ වගේම ජීවයක් නැහැ. ජීවයක් මම මගේ කියලා ගන්න දෙයක් නැහැ. ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ. මේක සතර මහා ධාතුමයි. ඊට පස්සේ ආපෝ ධාතුව කිව්වේ ගලන වේගන ස්වභාවය. ඒකත් මේ අතෝ දන්නවා. ගලන වේගන ස්වභාවය කියන්නේ පඨවි ගතිය නෙවෙයි, තද ගතිය නෙවෙයි. ඒක ගලන වේගන ස්වභාවය. ඊළඟට මේ අතෝ කල්පනා කරන්නට ඕනේ තේජෝ ධාතුව දවන තවන ස්වභාවය. ඊටමත් ප්‍රබල ධාතුවක්. අපි ජීර්ණයටපත් වෙන්නේ වයසට යන්නේ. මේ කය සකස් වෙලා කය තව තවත් වර්ධනය වෙන්නේ. අවසානයේ මරණය කරා ගෙනියනකම් උපකාර කරන්නේ මේ තේජෝ ධාතුව. වායෝ ධාතුව හැමන පුම්බන හැකෙන ස්වභාවය. සොනයක් පාසා අපි කරන්නේ මේ වායෝ ධාතුවෙන් අපේ පෙනහළු පුරව ගන්නවා. පෙනහළු පුම්බනවා, පෙනහළු හකුලවනවා, පෙනහළු පිම්බෙනවා, පෙනහළු හැකිලෙනවා. වායෝ ධාතුව අපි නොදැනුවත්වම මේකයට ගන්නවා. ඒ ගන්න වායෝ ධාතුවේ ජීවයක් නැහැ. ඒ ගන්න වායෝ ධාතුවේ ජීවයක් නැහැ. ඒ වගේම මේ අත කන බොන ආහාරයේ ජීවයක් නැහැ. වතුර ටිකේ ගන්න වතුර ටිකේ මේ අතන්ට ජීවයක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ ගන්න වතුර ටික පානය කරන වළඳන වතුර ටික මේ පින්නත් අතන්ට ජීවිතය පවත්වාගෙන යන ඔය කය පවත්වා ගන්න උපකාර කරනවා. කය පවත්වන්නට උපකාර කරනවා. සතර මහා ධාතුවෙන් අපි පඨවිය ප්‍රකට කරගත්ත දේ අපේ කයට ගන්න ආහාර මාර්ගයෙන්. ආහාර වලින් කබලින්කාර ආහාරයෙන්. කබලින්කාර ආහාරය කියලා කිව්වෙත් සතර මහා ධාතුමයි. සතර මහා ධාතුමයි. සතර මහා ධාතුකේ තද ස්වභාවය, රළු ස්වභාවය, ගලන වේගන ස්වභාවය, හමන පුම්බන හැකිලෙන ස්වභාවය, දවන තවන ස්වභාවයන් මේ කියන අවස්ථා සියල්ලම සම්පූර්ණ කරගත්තම අන්න ඒකට කියනවා සතර මහා ධාතු කියලා. ඒ අවස්ථාවලින් හටගත්ත ආහාරයකයි අපි ආහාරයට ගන්නෙ. සතර මහා ධාතු රාජභූත වෙනකොට හටගත්ත වර්ණයන්ගේ හැඩයන්ගේ හැඩයන්ට හැටියට ආකාරයන්ට අනුව අපි අල බතුල මයියකු කොස් දෙල් පොල් එහෙම නැත්නම් බත් පිට්ටු ඔය කියන දේවල් පලා වර්ග මස් මාළු කිරි බිත්තර කියන ඒවා වළඳනවා. මේ ඔක්කොම සතර මහා ධාතුවමයි. හැබැයි සතර මහා ධාතුවේ රාශිභූත වීම අනුව සතර මහා ධාතුවේ එක්රැස් වුණු ආකාරය අනුව අන්නේ එක්රැස් වුණු ආකාරයට අනුව හදාගත්ත සතර මහා ධාතුව ඒ එක්රැස් වුණු ආකාරයට අනුව කිසියම් හැඩයක් වර්ණයක් ඒවට තියෙනවා. පැහැසටහනක්. අන්නේ පැහැසටහනට අනුවයි අපි කියන්නේ අලබතල මඤ්ඤකු කොස් දෙල් කියලා. එහෙම නැත්නම් මාළු කියයි, මස් කියයි, බිත්තර කියයි. එහෙම නැත්නම් කංකුම් කියයි. එහෙම නැත්නම් තම්පලා කියයි. මේ හැම දෙයක්ම කියන්නේ මේ සතර මහා ධාතුවේ පඨවිය ප්‍රකට කරගෙන හටගත්ත. මේ පඨවිය ප්‍රකට කරන් හටගත්ත වර්ණයන්ගේ හැඩයන්ගේ දිහා බලලා ඒවට හදාගත්ත සංඥා තමයි ඔය මේ අතන්ට මම කලින් සඳහන් කළේ. එතකොට මේ පින්නත් කල්පනා කරන්නට ඕනේ සතර මහා ධාතුන් හටගත්ත අලබතල මඤ්ඤකු කන්නේ අපි. ඒකවම අපිට ඒ අලබතල මඤ්ඤකු කපල කොටලා තම්බල ගන්නකොට ඊට පස්සේ මලවල ගන්නකොට තෙල් දාලා ගන්නකොට ඒවයි ජීවයක් තිබුණා නම් ඒව දුරු වෙලා. ජීවයක් කියලා දෙයක් තිබුණා නම් ඒව දුරු වෙලා. එහෙම ගන්න ආහාරයෙන් මේකයට ජීවයක් ලැබෙයිද? නැහැ. එහෙම ගන්න ඒ ආහාරයෙන් මේකයට ජීවයක් ලැබෙන්නේ නැහැ. ඒ ගන්න ආහාරවල ඕජාව එකිනෙකට වෙනස්. සතර මහා ධාතු රාශිභූත වෙනකොට හට ගන්න වර්ණ හැඩ වෙනස් වගේම ඒවයි ගන්ධ රසයන් ඕජාවනුත් වෙනස්. ඕජාව කිව්වේ ඒ සාරයනුත් වෙනස්. දැන් හිතන්න එකම කෙසල් ගෙඩි වර්ගයක් තිබුණත් හිතන්න කෙසල් ගෙඩි කියලා කිව්වට
ආණ්මාළු කියන එකයි පුවාලු කියන එකයි වර්ග දෙකක්. වෙනස්. ඒවයි ඕජාවන් වෙනස්. සුවඳ වෙනස්. රසයන් වෙනස්. ගන්ධයන් වෙනස්. හැඩයන් වෙනස්. එයි සතර මහා ධාතු රාශිභූත වෙනකොට හටගන්න එක් රැස් වෙනකොට හටගන්න වර්ණ හැඩ ගන්ධ රස ඔක්කොම වෙනස් වෙනවා. ඒවයි තියෙන පෝෂණයනුත් වෙනස් වෙනවා. මේ කයට ඔය කියන දේවල් ඔක්කොම ඇතුළත් කරාට පස්සේ ඔය සතර මහා ධාතුෙන් ගත්ත ආහාරය අපි සතර මහා ධාතුවටමයි ආහාරය කියන්නේ. කය කියන්නේ සතර මහා ධාතුවමයි. අපි කරන්නේ සතර මහා ධාතුවට සතර මහා ධාතුව එකතු කරන එක. පැන් ටිකක් වළඳුවත් අපි ආපෝ ධාතුව අපේ කයට ආයෙ එකතු කරා. මේ කයේ ආපෝ ධාතුව තියෙනවා. ඒ ආපෝ ධාතුවටම නැවත ආපෝ ධාතුවක් එකතු කරනවා. වායෝ ධාතුව මේ කය අසුරු කරගෙන පවතිනවා. ඒ වායෝ ධාතුවටම බාහිරින් වායෝ ධාතුව අපි ආයෙ එකතු කරන හුස්ම ගන්නවා කිය. ඒ වගේම මේ පින්නතත් ආහාරයක් කියලා ගන්නකොට මේකේ පටවිය ප්‍රකට වෙච්ච දේවල් තියෙනවා. ඒ පටවිය ප්‍රකට වෙච්ච දේවල් වලට ඒ පටවිය ප්‍රකට දේවල් වලින් උපකාර කරනවා. ආපෝ ධාතුවටත් උපකාර කරනවා. වායෝ ධාතුවටත් උපකාර කරනවා. තේජෝ ධාතුවටත් උපකාර කරනවා. එකකට එකක් උපකාරයි. කවදා හරි අනුපකාර වුණාම මේ රූපය කැඩලා බිඳලා විසිරෙනවා. එතකොට රුප්පතිතිකෝ භික්ඛවේ රූපං. රුප්පණේ වන බැවින් මේකට රූපයයි කියලා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනාවකදී සඳහන් කරනවා. සාරිපුත්‍රයන් වහන්සේත් ඒ පිළිබඳව සඳහන් කරනවා. එතකොට කල්පනා කරන්නට ඕනේ රුප්පණේ වන ලක්ෂණ ඇති නිසාත් මේකට රූපය කියනවා. සතර මහා ධාතුන් හටගත් නිසා හටගත් දෙයටත් රූපය කියලා කියනවා. රුප්පණේ කියන්නේ කැඩලා බිඳලා යන ස්වභාවය. කැඩලා බිඳලා යන ස්වභාවය. ඇයි කැඩලා බිඳලා යන්නේ? වෙන කිසිම හේතුවකින් නෙමෙයි මේ රූපය කැඩලා බිඳලා යන්නේ. සතර මහා ධාතුන් හටගත් රූපය. සතර මහා ධාතුන් හටගත් රූපය කැඩලා බිඳලා යන්නේ සතර මහා ධාතුම හේතු කොටගෙන. හිතන්න කුඹලෙක් පොඩ ගෙනල්ලා පුංචි ගයක් හදනවා කියන්නේ මෙටි ගුලි ගෙනල්ලා. ඒ වගේ තමයි අපිත් මේ කයට ආහාර දෙන්නේ. පොඩ උදේට ටිකක් දානවා, දවල්ට ටිකක් දානවා, රැටත් ටිකක් දානවා, ඔය අතර වාරෙත් දානවා. කොහොමද දා මේ කය කැඩෙන්න බින්දෙන්න නැති වෙන පවත්ත ගන්නවා. ඕක තමයි අපි නොදැනුවත්වම කරන්නේ. කුඹලෙකුත් පුංචි මෙටි ගුලි ගෙනල්ලා ටික අර ඒ කුඹලගේ පුංචි ගෙදර මෙටි අතුල්ලා හදනවා. බින්දෙන්න නැති වෙන්න. ඒක වර්ධනය කරගන්නවා. දවසක ඔය කුඹලෝක අතහැරලා ගියපු දවසට කුඹල ඉඳිද්දි හෝ කමන්නේ අතහැරලා ගිය දවසකට හෝ කමන්නේ සුළඟ නිසා එහෙම නැත්නම් වායෝ ධාතුව නිසා වායෝ ධාතුවේ දැඩි හැමීමක් නිසා මේ පුංචි වැලිකට ගැලවිලා ගිහලා අර කුඹලගේ කූඩුව විනාශ වෙලා යන්නේ නැද්ද? විනාශ වෙනවා. එහෙනම් වායෝ ධාතුවම නෙවෙයි උපකාර කරේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුවෙන් හටගත්ත ඒ කූඩුවස කුඩු කරලා දාන්න විනාශ කරලා දාන්න. එහෙමයි. ඒ වගේම මේ පින්නතත් කල්පනා කරන වැස්සකට තෙමුණොත් ආපෝ ධාතුව ප්‍රකට නිසා ගලන වැగిරෙන ස්වභාවය ප්‍රකට නිසා ඒ කුඹලගේ කූඩුව දිය වෙලා වැగిරලා යන්නේ නැද්ද? එතකොට පටවිය තද ගතිය කියන එකද ප්‍රකට වෙන්නේ නැහැ. ගලන වැగిරෙන ස්වභාවය, දිය වෙලා යන ස්වභාවය ප්‍රකට වෙනවා. එහෙනම් ඒකට උපකාර කරේ කවුද? ආපෝ ධාතුවමයි. හිතන්න දැඩි වේලි කාල ගුණයක් ඇවිල්ලා ඊට පස්සේ මේ කූඩුව කැඩිලා බිඳලා විසිරලා යන්නේ නැද්ද? වේල්ලා වැඩි වෙලා පුපුරලා යන්නේ නැද්ද? පුපුරලා යනවා. එහෙනම් සතර මහා ධාතුව උපකාරයෙන්මයි රූප හටගන්නේ. සතර මහා ධාතුව සහ උපාදාය රූපයන් නිසා එක ආකාරයෙන්මයි මේ රූප හටගන්නේ. සතර මහා ධාතුව සහ උපාදාය රූපයන්ගේ බලපෑමෙන්මයි මේ රූප විසිරිලා යන්නේ. ඉතින් මේ රූපයත් දවසක විසිරෙනවා. මේ රූපයත් විසිරෙනවා. අපි මරණයටපත් වෙනවා කියන්නේ මේ රූපය විසිරෙනවා. මේ රූපය අනාත්මයි. මේ පින්වත්තු කවදා හරි දවසක කොහොම හරි මහන්සි වෙලා වීරියෙන් ශ්‍රද්ධාවෙන් මේ රූපය අනාත්මයි ප්‍රකට කරගන්නොත් මේ යතන්ට ආයිත් මේ කාමාවචර ලෝකයට එන්න තියෙන හේතු නැති වෙලා යයි. එනිසා ඊටමත් උත්සාහවත් වෙන්න මහන්සි වෙන්න. මේ සතර මහා ධාතුෙන් හටගත් රූපය පිළිබඳව හොඳින් යථාභූතව ප්‍රඥාවෙන් දැනගන්න. මේ යතන්ට කවදාවත් සතර මහා ධාතුව දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සතර මහා ධාතුෙන් හටගත් රූපේ ඒ ගති අනුවවත් අඩුම ගානේ මේ ඇත්තෝ පුළුවන් නම් සතර මහා ධාතුව දකින්න. සතර මහා ධාතුව දකින්න. සතර මහා ධාතුව කියන්නේ අනාත්ම උදයක්. අනාත්ම උදයෙන් හටගන්න දේත් අනාත්මමයි. අනාත්ම උදයෙන් හටගන්නෙත් අනාත්මමයි.
ඒක නිසා මට පුළුවන් හැම අවස්ථාවකදීම හැම ධර්ම දේශනාවකදීම මම උත්සාහවත් වෙන්නේ මේ පින්වත් ඇත්තන්ට රූපය අනාත්මයි කියලා ප්‍රකට කරලා පෙන්වන්න. එහෙම රූපය අනාත්මයි කියලා ප්‍රකට කරගත්තොත් මේ ඇත්තෝ ওই දුකින් ටිකක් හරි නිදහස් වෙයි. ඒ නිසා ඊටාම කරුණාවෙන් මතක් කරන්නේ පුළුවන් හැකි හැම අවස්ථාවකදීම මේ රූපය අනාත්මය ප්‍රකට කරගන්නට උත්සාහවත් වෙන්න. මේ රූපේ හටගත්තේ අවිද්‍යාව නිසා, චතුරාර්ය සත්‍ය නොදන්නා භාවය නිසා. ඒ වගේම මේ රූපේ හටගත්තේ තණ්හාව නිසා. ඒ වගේම මේ රූපේ හටගත්තේ කර්මයන් නිසා. මේ රූප හටගත්තේ ආහාර සමුදයෙන්, ආහාරය නිසා. ඒ නිසා මතක තියාගන්න රූපය කියලා කෙනෙකුට මේ කය විතරක් නෙවෙයි. මේ කය හටගත්තෙත් ඔය කියපු අවස්ථා ටිකෙන්මයි. මේ ඇස හටගත්තෙත් ඔය කියපු අවස්ථා ටිකෙන්මයි. මේ දිව හටගත්තෙත් ඔය කියපු අවස්ථා ටිකෙන්මයි. මේ කන හටගත්තෙත් ඔය කියපු අවස්ථා ටිකෙන්මයි. මේ නාසය හටගත්තෙත් ඔය කියපු අවස්ථා ටිකෙන්මයි. මේක කල්පනා කරන්න, සිහිය තියාගන්න. මේ ඇස කන දිව නාසය ශරීරය කියන සියලු අවස්ථාවන් සියල්ලම සකස් වුණේ සතර මහා ධාතුවෙන්. සතර මහා ධාතුවට කවදාවත් දැනීම හැඟීම් නැහැ. කිසිම මොහොතක සතර මහා ධාතුවට දැනීම හැඟීම් නැහැ. හොඳට මතක තියාගන්න. හොඳටම මතක තියාගන්න. සතර මහා ධාතුවට දැනීම හැඟීමක් නැහැ. කොයි වෙලාවක හෝ විඥානයේ මේ ඇස ඇසුරු කරා නම් අන්න එදාට අපිට පේනවා කියන තැනක් එනවා. කොයි මොහොතක හෝ කන මේ විඥානය ඇසුරු කරන්නට යෙදුණා නම් එහෙනම් අපිට ඇසුණා කියන අවස්ථාව වෙනවා. කොයි මොහොතක හෝ අපිට ගඳ සුවඳ ඇසුරු කරන්නට විඥානය උපකාර කළා නම් අපි ගඳ සුවඳ දැනගත්තා කියන තැන එනවා. මේ දිවත් විඥානයත් එක්ක රැස්ලා ඒ දෙදෙනාගේ උපකාරයෙන් කිසියම් රසයක් දැනගත්තා නම් එදා අපිට මේ රසය දැනගත්තා කියන තැනට එන්න පුළුවන් වෙනවා. කයත් එහෙමයි. මේ විඥානය මේ කය ඇසුරු කරන්නට යෙදුණා නම් එහෙනම් අපි ස්පර්ශයක් දැනගත්තා වෙනවා. හැමදෙස්සෙම මතක තියාගන්න. අස කන දිව නාසය ශරීරය ඒ වාට අදාළව දැනගන්නේ විශේෂ එක් කාරණයක් විතරයි. කොයි මොහොතකවත් කාරණා දෙකක් දැනගන්නේ නැහැ. ඇස දැනගන්නේ රූප විතරයි. ඇස දැනගන්නේ රූප විතරමයි. ඒක නිසා හොඳට මතක තියාගන්න. කවදාවත් ඇසට බෑ රූප බලන්න ඇරෙන්නට, සද්ද අහන්නට. රූප බලනවා ඇරෙන්නට, සද්ද අහන්නට. ඇසට බෑ රස දැනගන්නට, ඇසට බෑ ගඳ සුවඳ දැනගන්නට. ඒක නිසා ඇසට පුළුවන් රූප දැනගන්නට විතරයි. ඇස උපකාරයෙන් දැනගන්න පුළුවන් රූපමය හිත්. ඒක නිසා අන්න ඒකට කියනවා චක්කු විඥානය. විඥානය කියන්නේ විශේෂයෙන්ම දැනගැනීම. විශේෂයෙන්ම දැනගැනීම. චක්කු විඥානය කියන්නේ ඇස නිසා උපදින්නා වූ විශේෂ වූ හිත රූප පිළිබඳව. ඒකටයි කියන්නේ චක්කු විඥානය කියලා. චක්කු විඥානය කියන්නේ ඇසෙන්ම දැනගන්නා වූ රූප පිළිබඳව දැනගන්නා සිතයි. යටින් ඉරි කැලක් ඇඳ ගන්නට ඕනේ සිත කියන එකටයි. අපිට චක්කු විඥාන මට්ටමින් හම්බෙන්නේ සිතක් මිසක් අපිට කවදාවත් අම්මා තාත්තා දුව පුතා කියන ශාරීරික වූ රූප හම්බෙන්නේ නැහැ. අපිට කවදාවත් චක්කු විඥාන මට්ටමින් සිතක් තුල භෞතික දේවල් හම්බෙන්නේ නැහැ. අපිට කවදාවත් සිතක් තුල සතර මහා ධාතු හම්බෙන්නේ නැහැ. අපිට කවදාවත් වර්ණ කියන දේවල් සිතක් තුල හම්බෙන්නේ නැහැ. එක සිතක් විතරයි. සිතක් විතරමයි. එතකොට ඒ සිතෙන් හදලා දෙන්නේ චක්කු විඥානය කියන්නේ ඇසෙන් හට ඇස උපකාර කරගෙන රූප හට ගන්නා සිතක්. රූපේම සිතක්. රූපයක් පෙන්වන්නට උපකාර වන සිතක්. ඔකට කියන්නේ චක්කු විඥානය. කවදාවත් චක්කු විඥාණයට බෑ සෝත විඥානය වෙන්න. සෝත විඥාණයට බෑ චක්කු විඥානය වෙන්න. ඒක නිසා යේතේ ධම්මා චක්කු විඤ්ඤාය නිතේ ධම්මා සෝත විඤ්ඤාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇසින් දත යුතු දේ ඇසින් මිසක්, කනින් දත යුතු දේ කනින් මිසක් නොදත හැකිය. ඒක නිසා ඇසින් දකින්න පුළුවන් රූප විතරයි, කනින් අහන්න පුළුවන් ශබ්ද විතරයි. හොඳට මතක තියාගන්න. මේ පින්වත් ඇත්තන්ට මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් නම් මේ ඇත්තවද මේ කරගන්නා වූ ධර්ම දේශනෙන් මහත්ඵල මහානිසංස ලබා ගනී. ඒක නිසා පුළුවන් තරමට
මේ ඇත්තන්ට මේ ධර්මය අවබෝධ කරගන්නට උත්සාහ වෙත්වා කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඒකම දැන් කල්පනා කරන්නට ඕනේ. මේ ඇත්තන්ට මම කිව්වේ අපිට රූපයක් හම්බෙන තැන මට මගේ අම්මා කියන කෙනා හම්බෙන තැන මට අම්මා කියලා තැනක් හම්බෙනවා නම් ඒ අම්මා කියලා හම්බෙන්නේ මට ශරීරයක් නෙවෙයි. මට හම්බෙන්නේ භෞතික දෙයක් නෙවෙයි. මට හම්බෙන්නේ සතර මහා ධාතුවවත් නෙවෙයි. මට හම්බෙන්නේ සිතක්. ඒකට කියන්නේ චක්කු විඥානය. ඒකෙන්ම අවබෝධ කරගන්න මට කවදාවත් බාහිරකදී අම්මා හම්බෙන්නේ නැහැ. බාහිරකදී අම්මා කෙනෙක් මට ලැබෙන්නේ නැහැ. මට ලැබෙන්නේ සිතක් විතරයි. අනන්ත සංසාරේ මට ලැබුණ නම් දෙයක් අම්මා තාත්තා දුව පුතා සහෝදර සහෝදරියෝ සාම්පුරුෂයන් බිරිඳවරුන් කියලා ඒ සියල්ල ලැබුණේ මට සිතේ මට්ටමින් විතරයි. ඇසේ දකින රූපමය සිත් වශයෙන් විතරයි. ඒ ඇත්තන්ගේ සද්දේ කියලා දෙයක් මට අහන්නට ලැබුණා නම් මට සද්ද අහන්නට ලැබුණේ කන නිසා හට ගන්නා ශබ්දයත් කනත් නිසා හට ගන්නා සෝත විඥානය නැමැති ශබ්ද විශේෂයෙන් හඳුනා ගැනීමේ සිතක් විතරයි. කවදාවත් මට අම්මගේ තාත්තගේ දුවගේ පුතාගේ නංගිගේ මල්ලිගේ එහෙම නැත්නම් ස්වාම්පුරුෂයාගේ බිරිඳගේ කාගේවත් සද්ධාන ලැබුණේ නැහැ. කුරුල්ලොන්ගේ සද්ධාන ලැබුණේ නැහැ. වෙන සතුන්ගේ සද්ධාන ලැබුණේ නැහැ. සද්දේ සද්දයක් විතරයි. ඒක ශබ්ද හිතක් විතරයි. ශබ්ද මාත්‍රයක් විතරයි. ඒක නිසා මතක තියාගන්නට ඕනි මේ පින්නත් ඇත්තන්ට කොයිම වෙලාවකවත් අපිට බාහිර ලෝකයේ අම්මා තාත්තා කියලා භෞතිකව ශාරීරිකව කිසි දෙයක් ලැබෙන්නේ නැහැ මේ ඇස පරිහරණය කරනකොට. ඒ වගේම මතක තියාගන්න ඕනි ඇසට රූප පේන්නේ නැහැ. ඇසට රූප පේන්නේ නැහැ. ඇයි ඇසට රූප පේන්නේ නැහැ කියන්නේ? ඇසට නෙවෙයි රූප පේන්නේ. ඇසත් රූපය නිසා හටගන්න විඥාණයෙන්ුයි අපි රූප දැනගන්නේ. අපි කවුරුවත් ආයාසයෙන් රූප බලන උත්සාහවත් වෙන්නේ නැහැ. අනායාසයෙන්ුයි අපිට රූප හම්බෙන්නේ. අනායාසයෙන්ුයි. ඇසට රූප පේන්නේ නැහැ කියන එක මම මේ පින්වත් අතන්ට පැහැදිලි කරන්නම්. හිතන්න මම මෙතන මේ අවස්ථාවේ මේ ධර්ම දේශනාව කරමින් ඉන්න අවස්ථාවේ මම අපවත් වෙනවා. මේ පින්වත් අත කල්පනා කරන්නට ඕනි. අපවත් වුණොත් මේ ස්වාමීන් වහන්සේගේ ඇස තියනවද නැද්ද? තියෙනවා. මේ ඇස තියෙනවා. හැබැයි මේ ඇත්තන්ගේ රූප අඳුර ගන්න පුළුවන්ද මේ ස්වාමීන් වහන්සේට? ආය රූප අඳුර ගන්න බෑ. ඒ කියන්නේ මේ ඇසත් රූපත් තිබුණත් මේකයින් මේ ඇසෙන් මේ විඥානය ඉවත් වෙලා ඉවරයි. එහෙනම් ආය විශේෂයෙන් රූප හඳුනා ගන්න සිත් හටගන්නේ නෑ. චක්කු විඥාන හිතක් මේ ඇස ඇසුරු කරගෙන හටගන්නේ නෑ. හැබැයි රූප තියෙනවා. ඒ වගේම ඇසකුත් තියෙනවා. නමුත් සිත් හටගන්නේ. එතකොට කල්පනා කරන්න එහෙනම් ඇස විතරක් තිබුණා කියලා මට ඇසටද රූප පේන්නේ නෑ. ඇසට රූප පේන්නේ නෑ. ඇස උපකාරයි තමයි රූප හදන්න. රූපත් උපකාරයි තමයි සිතක් හදලා දෙන්න. රූපයක් පේනවා කියන තැනට ගේන්න රූපත් උපකාරයි තමයි. ඇසත් උපකාරයි තමයි. නමුත් අපි රූපයක් දැනගන්නවා කියන තැනට එන්නේ විඥාන මට්ටමින්, සිතේ මට්ටමින්. අපි බාහිර රූපයක් තියෙනවා කියලා දැනගන්නේ සිතේ මට්ටමින්. අපි රූපයක් දැක්කා කියන තැනට එන්නේ විඥාන මට්ටමින්. ඒක නිසා හැමදෙස්සෙම මතක තියාගන්න මృతදේහ වලට ඇස් තියෙනවා තමයි. හැබැයි පේන්නේ නැහැ. එහෙනම් මොකක් හරි අඩුවක් තියෙනවා. රූපත් තියෙනවා, පේන්නේ නැහැ. මොකක්ද අඩු? විඥානය. විඥානය ඒකය අතහැරලා විඥානය ඒකයෙන් නිරුද්ධ වෙලා, ඒ ඇසෙන් නිරුද්ධ වෙලා, ඒ කනෙන් නිරුද්ධ වෙලා, ඒ නාසයෙන් දිවෙන් කයෙන් මනසින් නිරුද්ධ වෙලා. ඒක නිසා ආයේ ඇත්තට රූප පේන්නේ නැහැ. දැන් ඉතුරුනේ සතර මහා ධාතු ටිකක් විතරයි. සතර මහා ධාතු ටිකක් විතරයි. අදත් සතර මහා ධාතු ටිකක් විතරමයි ඉතුරු වෙලා තියෙන්නේ. අද තියෙන්නේ සතර මහා ධාතු ටිකක් විතරමයි. සතර මහා ධාතුට කවදාවත් රූප පේන්නේ නැහැ. සතර මහා ධාතුට රූප පේනවා නම් මේ ඇඳපුටු මේස වලටත් රූප පේන්නට ඕනේ. මේ දොරවල් වලටත් රූප පේන්න ඕනේ. මේ ජනේල වලටත් රූප පේන්න ඕනේ. සතර මහා ධාතුට රූප පේන්නේ නැහැ. වතුරට රූප පේන්නට ඕනේ. එහෙම නැත්නම් මේ වායෝ ධාතුවට රූප පේන්නට ඕනේ. එහෙම නැත්නම් මේ තේජෝ ධාතුවට ගින්දරට රූප පේන්නට ඕනේ. මේ කිසිම දෙයකට රූප පේන්නේ නැහැ. ඒ කියන්නේ සතර මහා ධාතුවට රූප පේන්නේ නැහැ. එහෙනම් ඒකෙන් හටගත්ත මේ ඇස කන දිව නාසය ශරීරයට රූප පේන්නේත් නැහැ. රූප පේන උපකාර කරන්නේ චක්කු විඥානයයි, සෝත විඥානයයි, ගාන විඥානයයි, ජීව විඥානයයි, කාය විඥානයයි, මනෝ විඥානයයි. නිසා මේ පින්නතත් බොහොම කරුණාවෙන්
මේ ටික අවබෝධ කරගන්න. මේ අත කල්පනා කරන්න එහෙනම් ඇසට රූප පේන්නේ නැහැ. ඇසට රූප පේනවා නම් මුතු දෙයේ ඇසට රූප පේන්නට ඕනේ. ඇසට පේනවා නම් ඇසට පේනවා කියන තැන හටගන්නේ සිතක්. ඇසත් රූපයත් විඥානයත් කියන තුනම නිසායි මේ රූපේ හටගන්නේ. අපිට පේනවා කියන තැනට එන්නේ. ඒක හරියට විදුලි බුබුලක් දැල්වන්න අපි ධන සහ ඍණ කියන අවස්ථා දෙකම විදුලිය ලබා දෙනවා කියන අවස්ථාවේදී සපයන්නට ඕනි කියනවා වගේ. කොයිම මොහොතක හෝ ධන අවස්ථාව නැති වුණොත් විදුලි බුබුල පත්තු වෙන්නේ නැහැ. ඒක හරියට රූප පේන්නේ නැහැ වගේ. ඒ වගේම ඍණ අවස්ථාව නැති වුණොත් ඍණ අවස්ථාව නැති වුණත් කොයිම මොහොතක හෝ එහෙනම් විදුලි බුබුල පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ රූප පේන්නේ නැහැ. ඒ වගේම විදුලි බුබුල නැති වෙලා ධන තිබුණත් ඍණ තිබුණත් වැඩක් නැහැ. විදුලි බුබුල නැත්තම් ඒ වගේ තමයි ඇසත් රූපයත් විඥානයත් මේකය ඇසුරු වෙන්නේ නැත්තම් ඇසත් රූපයත් විඥානයත් ඇසුරු කරගන්නට බැරි නම් ඇසුරු වෙන්නේ නැත්තම් එහෙනම් රූප විශේෂයෙන් හඳුනා ගැනීමක් නැහැ. ඔය අවස්ථාව තුනට කියන්නේ පස්සේ කියලා. කිසියම් පස්සයක් සිද්ධ වුණා නම් ඒ නිසා අපිට වේදනාවක් හට ගන්නවා. ඒ වේදනාව කොයි වෙලාවකවත් සැපක් වෙන්නෙත් නැහැ දුකක් වෙන්නෙත් නැහැ. ඔය හට ගන්න අවස්ථාවේ ඒක උපේක්ෂාවේ පිහිටලා තියෙන්නේ. උපේක්ෂා සිතක්. ඒක සිතයි මට්ටමින් තියෙන්නේ. නමුත් පස්සේ අපි ඒක හරියට අපි ලයිට් පාරේ යනකොට ලයිට් කණුවක් දකිනකොට අපිට ලයිට් කණුවක් ගැන සැපකුත් නැහැ දුකකුත් නැහැ වගේ. සැපකුත් නැහැ දුකකුත් නැහැ වගේ. උපේක්ෂාවයි. නමුත් අපිට අපේ දරුවෙක් දැක්කොත් සතුටක් හිතෙයි. එතන සැපයයි. එහෙම නැත්නම් අපි සතුරු කෙනෙක් දැක්කොත් අපිට තරහක් හිතෙයි. එතන දුකයි. ඒ නිසා මතක තියාගන්න අපි මේ රූපයක් හඳුනාගත්තම ඒ රූපය හඳුනා ගන්න තැනට එනකොට රූපය හටගත්ත තැනින් විශේෂයෙන් රූපය දැනගැනීමෙන් පස්සේ අපිට ඒ එක්කම හට ගන්නවා මොනවද වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර එහෙම නැත්නම් වේදනා සංඥා සංස්කාර විඥාන කියන අවස්ථා පංච උපාදානස්කන්ධය. එතකොට මේ අත කල්පනා කරන්නට ඕනි ඒවා වෙන් කරලා කියන්නට ඕනි ටික ටික කියන්නට ඕනි. නමුත් මේ ඇත්තන්ට මේ කාල සීමාව තුළ ඒ වෙනි දෙයක් කියන්නට යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා කෙටියෙන් සරලව මතක තියාගන්න ওই අවස්ථාව. එහෙනම් ඇසට රූප පේන්නේ නැහැ කියලා දැනගත්ත දවසට ඇස සතර මහා ධාතුවයි කියලා දැනගත්ත දවසට මේ සතර මහා ධාතුව දවසක විසිරෙනවා කියලා දැනගත්ත දවසට මේ පින්නත් ඇත්ත මේ ඇස ගැන තියෙන ආසාවත් හරි. මේ පින්නත් ඇත්ත මේ ඇස ගැන තියෙන ආසාවත් හරි. හිතන්න මේ ලෝකයේ ඇස් තිබිච්ච මිනිස්සු කොච්චර හිටියද? මැරිලා ගියාම ඒක ඇසක්වත් ඉතුරුනාද? නෑ විසිරීලා ගියා. ඒක ඇසකටවත් පෙනුනේ නෑ. කවුරුත් ඒක දැනන් හිටියේ නෑ. ඒක දැනගත්තා නම් ඒ ආර්යයන් වහන්සේලා විතරයි. ඒ ඇසට රූප පෙනුන්නේ නෑ. ඒ රූපේ ඒ ඇස අනාත්මයි කියලා දැනගත්තේ ආර්යයන් වහන්සේලා විතරමයි. එහෙම නැතුව ගියපු හැම ඇත්තෙක්ම මේ ආත්මය විසිරුණාට පස්සේ තව ඇසක් හදාගත්තා. ඒක මිනිසෙක්ගේ සතෙක්ගේ වෙන්න පුළුවන්, නිර්සතෙක්ගේ වෙන්න පුළුවන්. ඒ නිසා මේ පින්වත් ඇත්තෝ මේ ඇස ගැන හොඳින් අවබෝධ කරගන්නට උත්සාහ වෙන්නට ඕනේ. ඒ වගේම කන ගැනත් එහෙමයි. කනත් එහෙමයි. මේ ඇසට රූප පේන්නේ නැහැ, කනට ශබ්ද ඇහෙන්නේ නැති තැනකයි අපි ජීවත් වෙන්නේ. සතර මහා ධාතුවෙන් හටගත්ත කිසි දෙයකට කිසි දෙයක් කරන්නට බෑ. කරන්න පුළුවන් එකම දේ කරන්න පුළුවන් කියලා තැනකට එනවා නම් ඒ විඥානය අසුර කරගත්තම. එතකොට මේ පින්නතත් කල්පනා කරන්නට ඕනේ එහෙනම් දැන් මේ ඇසෙන් අත්මිදෙන්න දැන් අවස්ථාව සැලසීලා තියෙන්නේ. මේ ඇස කියන එක අනාත්මයි කියලා දැනගෙනයි ඉන්නේ. මේ ඇස අපිට පරිහරණය කරන්න අපි ඇස පරිහරණය කරනවා කියන තැනක්වත් අපිට නැති තරම් මේ ඇසට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. මේ ඇස ගැලවිලා ගියාට කමන්නේ. නමුත් මම මේ කියන්නේ ඒක දැනගත්ත දවසට ඒක නොදැන මේ ඇත්ත මේ ඇසට වටිනාකමක් නොදී ඉන්න එපා. මේ ඇත්ත දවසක මේ ඇත්තන්ට තේරුණොත් මේ ඇසම කියන්නේ සතර මහා ධාතුවක්. ඒකට දීපු වටිනාකම මහා මෝඩකමක් පේන්නෙත් නැති ඇහැක් මොකට තියන් ඉඳලාද කියලා ඇහැට පේන්නේ නැහැ කියලා දැනගත්ත දවසට එදාට මේ මෙච්චර කාලයක් මේක පරිහරණය කරේ මේකට පේනවා කියලා හිතාගෙන කියලා මේ ඇත්ත කවදාරි යථාභූතව දැනගත්ත දවසට ඇස ගැන කලකිරෙයි. එදාට ඇස ගලවලා අයින් කරන්නේ නැහැ තියෙනවා. ජීවත් වෙනකන් ඇස තියෙයි. නමුත් ඇසට ඇලිලා නැහැ. ඇස මම වෙලා නැහැ. ඇස මගේ කරගෙන නැහැ. ඇස මගේ ආත්මය වෙලා නැහැ.
ඒක නිසා මේ ඇත්තන්ට දුකින් ටිකක් හරි නිදහස් වෙන්නට අවස්ථාව සැලසෙයි. මගේ ඇස මේ වගේ නම් මගේ අම්මගේ තාත්තගේ ඇස ඒ වගේ නෙවෙයිද? මගේ අම්මගේ තාත්තගේ ඇසට පේන්නෙත් නැහැ. සම්පුරුෂයන්ගේ බිරිඳන්ගේ ඇසට පේන්නෙත් නැහැ. දූ දරුවන්ගේ ඇසට පේන්නෙත් නැහැ. මේ කාගේවත් ඇසකට පේන්නේ නැහැ. මේ කිසිම කෙනෙකුගේ ඇසට පේන්නේ නැහැ. හිතනවද බලන්නේ කිසිමගේ ඇසට පේන්නේ කියලා? එහෙම පේන්නේ නැහැ. කාගේවත් කිසිම ලෝකයක කිසිම සත්‍යයකගේ ඇසක් පරිහරණය කරනවා කියන තැනකට આવුත් එයාට චක්කු විඥානය නිසා දුරුකේ දැනගැනීමක් ඇරෙන්නට ඇස නිසා දැනගැනීමක් නැහැ. ඇස උපකාරයි තමයි හැබැයි. ඇස උපකාරයි තමයි. ඔය තුනම සම්පූර්ණ වෙන්න ඕනේ කියලා දැනගන්න. වැරදි තැනින් අල්ලගන්න එපා. මෙතන සිදුරු හේන අදහසින් ධර්මයේ ශ්‍රවණය කරු නැත්නම් බැරි වෙයි මේ යථාභූත ස්වභාවය දැනගන්නට. ඒක නිසා ඇස කියලා කියන්නේ අනාත්ම වූ දෙයක්, සතර මහා ධාතුන් හටගන්නා වූ දෙයක්. තර්ක විතර්ක කරලා හරි කමක් නැහැ. මේ ඇත්තටම ඇසට පේනවද නැද්ද කියලා ශ්‍රී සද්ධර්මයටම ගලපලා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අනිදස්සනං සප්පටිගම් කියලා. අනිදස්සනං කියන්නේ නොපෙනෙනවා, දර්ශන රහිතයි. හැබැයි ගැටීම් සහිතයි කියලා බුදුරජාණන් වහන්සේ ඇස ගැන දේශනා කරන්නේ. ඒ නිසා මේ පින්නත්ත්ව ඒව හොඳින් මතක තියාගන්න. තමන් තර්ක කරලා හරි කමන්නේ. හැබැයි තර්කයට ආපමණින් නෙවෙයි මේක දැනගන්න ඕනේ. තමන්ට හොඳ ප්‍රඥා මට්ටමක් හදා ගන්නට ඕනේ. තමන්ට හොඳ සමාධිමත් හිතක් හදා ගන්නට ඕනේ. එහෙම හදාගත්තොත් මේ යතන්ට පුළුවන් මේ යථාභූත ස්වභාවය ඇත්ත ඇති හැටියෙන් දකින්න. එනිසා ওই විදියටයි දේශනා කරන්නට තියෙන්නේ ඇස ගැන. ඊට පස්සේ කන ගැනත් එහෙමමයි. මේ ඇත්තෝ කවදාවත් වටිනකමක් දෙන්න සුදුසු නැති දෙයකට තමයි මෙච්චර කාලයක් වටිනකම දීලා තියෙන්නේ. ඇසට රූප පේන්නෙත් නැහැ. හැබැයි ඇස මම මගේ කියාගෙන මට රූප පේන්නේ හැටයි කියාගෙන තමයි මේ ඇත්තෝ ජීවත් වෙන්නේ. නමුත් දවසක ඕකෙන් ඔය ඇහෙන් නිදහස් වෙනවා කියන්නේ මේ මුළු භව ගමනින්ම නිදහස් වෙනවා. කනින් ඊට පස්සේ ඇසින් රූප දැක නොවැළඳුන සේක කියලා බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කරන්නේ. අන්න ඒ වගේ මේ පින්වත් ඇත්තන්ටත් අවස්ථාව සැලසෙනවා. මොකද්ද? ඇසින් රූප දැක නොඇලී ඉන්න. ඇසින් රූප බලනවා කියන මිත්‍යාවෙන් මිදලා නිදහස් වෙලා ඉන්න. ඊට පස්සේ ඒක නිසා මම කෙටියෙම මේ පින්වත් ඇත්තන්ට යමක් කියන්නම්. කෙටියෙන් මේ පින්වත් ඇත්තෝ කල්පනා කරගන්නට ඕනේ. කෙටියෙන් මතක් කරගන්නට ඕනේ. මේ ඇස කන දිව නාසය ශරීරය අපි පරිහරණය කළාට ඒවාට කිසිම රූපයක්වත්, ශබ්දයක්වත්, ගන්ධයක්වත්, රසයක්වත්, ස්පර්ශයක්වත් දැනෙන තැනක නෑ. කාය සම්පස්සයක් තියෙනවා තමයි. ඒ කාය සම්පස්සේ තියෙන්නේ කාය ස්පර්ශයක් දැනගැනීමක් තියෙනවා තමයි. ඒකත් මේ කාය විඥානය අසුරු කරනකම්. ඒක නිසා ඒක මතක තියාගන්න. වේදනාවල් දෙකක් තියෙනවා. කායික වේදනාවයි මානසික වේදනාවයි කියලා අවස්ථා දෙකක්. මේ කායික වේදනාව මානසික වේදනාව කියන අවස්ථා දෙකෙන් කායික වේදනාවක් හටගෙන අපේ ඇඟිල්ලක් කඩිලා වෙන් වෙලා ගියොත් එහෙම අපිට එතන කායික වේදනාවක් හට ගන්නවා. ඒ කායික වේදනාව අමතරව අපි හිතුවත් අනේ මට ඇඟිල්ල නැතුණා දැන් ඉතින් මම මොකද්ද කරන්නේ කියලා. එතෙන්දි මට මානසික වේදනාවක් හට ගන්නවා. හැමදෙස්සෙම මතක් කරගන්න. වේදනාවක් හටගත්ත වෙලාවක හුල් දෙකක් යනගන්න එපා. එක හුලක් විතරක් ප්‍රමාණවත්. ආයි තවත් හුල් දෙකක් හදාගන්න එපා. ඇඟිල්ල තිබුණත් කවදාවත් ඇඟිල්ලට දැනුනේ නැහැ. අත කැඩිලා ගිහිල්ලා වෙන් වෙලා ගියොත් කවදාවත් කල්පනා කරගන්නට ඕනේ අත තිබුණා කියලා කවදාවත් මගේ අතට දැනුන්නේ නැහැ. අතින් කියලා දෙයක් දැනගත්තේ නැහැ. දැනගත්තේ විඥාන මට්ටමින්. ඒ විඥාන මට්ටමින් දැනගත්ත දේ විඥාණයට අයිතිය දෙන්න. විඥාණයේ අයිතිය විඥාණයට දෙන්න. එතන මම නැති වෙයි. විඥානයේ සහට ගන්න වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර සියල්ලේ අයිතිය විඥාණයට බාර දෙන්න. මේ රූපයේ අයිතිය අනාත්ම වූ සතර මහා ධාතුවටත් උපාදාය රූපයන්ටත් බාර දෙන්න. අනාත්ම සතර මහා ධාතුවටත් උපාදාය රූපයන්ටත් බාර දුන්නම මේ කයට කිසිදු වෙන කිසිම දෙයක් ගැන ඒ ඇත්තන්ට ආයෙත් දුකක් කනගාටුවක් නැහැ. ආයෙ දුකක් කනගාටුවක් නැතුව ඉන්න පුළුවන් මේ කයට මොනවා වුණත්. ඒ වගේම විඥානය කියන එකට බාර දුන්නම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඒ දේවලුත් මේ ඇත්තන්ට නිදහස් වෙලා ඉන්නට පුළුවන්. සිතෙනුත් නිදහස් වෙන්නට පුළුවන්. මේ කිසිම රූපයක් මේ පින්වත් ඇත්තෝ ආයාසයෙන් දකින්න රූප නෙමෙයි. මේ කිසිම ශබ්දයක් මේ පින්වත් ඇත්තෝ ආයාසයෙන් අහන ශබ්ද
නෙවෙයි. මේ පින්නත් ඇත්තන්ට කැමති දේම පෙනෙන්නත් අකමැති දේ නොපෙනෙන්නත් කියලා අදිෂ්ඨාන කරන් ජීවත් වෙන්නට බෑ. මේ පින්නත් ඇත්තෝ ඇස් ඇරියොත් එහෙම මේ ඇත්තන්ට අනිවාර්යෙන් රූප පේනවා. ඇස පියන ඇරලා තියෙනවා නම් කොයි වෙලාවෙත් මේ ඇත්තන්ගේ රූප පේනවා. කන කොහොමත් වහන්න බෑ. ඒ නිසා කැමති වුණත් අකමැති වුණත් මිහිරි වේවා අමිහිරි වේවා ඕනෑම શબ્දයක් මේ ඇත්තන්ට අහන්නට ලැබෙනවා. ඒක නිසා මේ ඇත්තන්ට කරන්නට දෙයක් නෑ. ආයාසයෙන් සිද්ධ වෙන්නේ අනායාසයෙන් සිද්ධ වෙන දේවල් වලට අනායාසයෙන්ම සිද්ධ වෙන්න ඉඩ දෙන්න. ඒවා මම්මගේ කරගන්නට එපා. අනායාසයෙන් සිද්ධ වෙන දේවල් වලට අනායාසයෙන් සිද්ධ වෙන්න දෙන්න. ආයාසයෙන් වෙන්න දෙන්න එපා. ආයාසයෙන් කරන්න යන්න එපා. මට මගේ අම්මා තාත්තා කියන කෙනා හම්බෙනකොට ඇස ඇරියොත් මට අම්මා තාත්තා කියලා සිත් දෙකක් හටගනී. ඒක භෞතික නෙවෙයි, ශාරීරික නෙවෙයි. සිත් දෙකක් චක්කු විඤ්ඤාණ වූ සිතක් හටගෙන එක සිතක් හටගෙන ඊළඟ සත් හට ගන්නවා කියන තැන තමයි හටගන්නේ. එක හිතක් හටගෙන ඊළඟ හිත හට ගන්නවා. ඒ හිත නිරුද්ධ වෙලා තව හිතක් හට ගන්නවා. ඒ වගේ මට අම්මා කියන තැන ලැබෙන්නේ චක්කු විඤ්ඤාණ සිතක්. තාත්තා කියන තැන ලැබෙන්නේ තවත් චක්කු විඤ්ඤාණ සිතක්. ඒ විඤ්ඤාණ සිත් දෙක සමාන නැහැ. ඒවයි සංඥා සමාන නැහැ. ඒ වුණත් මට අම්මා තාත්තා දෙන්නෙක් හැදෙන්නේ නැහැ. සමානුත් එකක් වෙනවා. හැමදේම මට එක සමානම චක්කු විඤ්ඤාණ සිතක් නම් මට එක දිගටම හටගන්නේ. මට එකම එක මගේ සිත නිට්ටය වෙලා. කවදාවත් මගේ සිත අනිත්‍ය වෙන්නේ නැහැ. මට එකම සිතයි තියෙන්නේ. ඒක මගේ නිට්ටය වෙලා තියෙන්නේ. නිට්ටය වුණොත් මට ආයෙ අවදින්නවත් බෑ. හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. අනිත්‍යයි කියන දැන් අනාත්මයි කියන එක මේ ඇත්තන්ට ප්‍රකට කරගන්න අමාරු දෙයක්. අනිත්‍යයි කියන එක දැන් මම සඳහන් කළපු නිසා මේ ඇත්තන්ට අනිත්‍යත් කෙටියෙන් සඳහන් කරන්න. අනිත්‍ය කියලා කියන්නේ අනිත්‍ය කියලා බලනකොට මේ ඇත්ත රූපේ අනිත්‍ය දන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පින්නතත් රූපේ අනිත්‍ය දන්නවා කියලා. මේ පින්නතත් බෞද්ධ සියලු දෙනා රූපේ අනිත්‍ය දන්නවා. රූපේ කැඩලා බිඳලා යනවා, ජරාවටපත් වෙනවා, වයසට යනවා, මරණයට යනවා කියලා දන්නවා. විසිරලා යනවා කියලා දන්නවා. ඒක කවුරුවත් ආයෙ අලුතෙන් කියන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේත් එහෙම දේශනා කරනවා. නමුත් රූපේ යථාභූත ස්වභාවය ඊට වඩා ගැඹුරුයි. ඔය අනිත්‍යයට වඩා. ඉතින් මේ පින්නතත් දෙයක කෙනෙක්ගේ රූපයක් අනිත්‍ය වෙනකම් බලන් හිටියොත් මේ ඇත්තන්ට මොනවා හරි කෙනෙක්ගේ හරි දෙයක හරි නම් අවුරුදු 100ක් 200ක් ඉන්න වෙයි. අපි කියන කාර් එකක අනිත්‍ය බලන්න උනොත් අවුරුදු 150ක් විතර ජීවත් වෙන්න වෙයි. ඒ රූපේ අනිත්‍ය ස්වභාවය මේ ඇතුන්ට හිතා ගන්න පුළුවන්. ඒක දිර්ලා යනවා කියන එක මේ ඇතු දන්නවා. නමුත් අනිත්‍ය දකින්න අමාරු කොහෙද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍ය දකින්න අමාරු සිතේ. සිතේ අනිත්‍ය දකින්න. සිතේ අනිත්‍ය දකින්න. කොහොමද සිතේ අනිත්‍ය කියලා කියන්නේ? සිත අනිත්‍ය නැත්තම් මේ එකම හිතක් හරි අනිත්‍ය නැත්තම් මේ චක්කු විඤ්ඤාණය අනිත්‍ය නැත්තම් සෝත විඤ්ඤාණය අනිත්‍ය නැත්තම් එහෙම නැත්නම් වේදනා සංඥා චේතනා පස්සමනසිකාර අනිත්‍ය නැත්තම් නිට්ටය වුණා නම් අපි එක තැනක හිර වෙනවා. හිතන්න මම උපදිනකොට මට ලැබෙන්නේ අම්මගේ රූපේ නම් අම්මගේ රූපේ කියන්නේ චක්කු විඤ්ඤාණයක්. චක්කු විඤ්ඤාණ සිතක්. එසනිසා හටගත්ත රූප විශේෂයෙන් දැනගැනීමේ සිතක්. ඒක නිට්ටය වුණා නම් මට තාත්තවයි කවදාවත් දකින්න ලැබෙන්නේ. මට අම්මා විතරමයි දකින්න ලැබෙන්නේ. මට කවදාවත් ආයි තාත්තව මාරු වෙන්නේ නැහැ. අම්මගෙන් තාත්තට මාරු වෙන්නේ නැහැ. මට කවදාවත් සහෝදර සහෝදරියෝ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ආයි දකින්න හම්බෙන්නේ නැහැ. පාරකවත් ඇවිදින්න හම්බෙන්නේ නැහැ. ඇඳෙන් නැගිටින්න බෑ. එකම තැන. එයි අම්මා මුළු හිතම වහගෙන අම්මගේ රූපේම නිත්‍ය වෙලා මට ඇවිදින්න පුළුවන් වෙන්නේ පවා අනිත්‍ය වෙන නිසා මම මෙතනින් එළියට යන්න හැරෙනකොට මට දොරක් හම්බෙනවා. ඒ ටිකේ මට හිස් අවකාශයක් තියෙනවා. ඒ ටිකේ මම ඇවිදගෙන යනවා. තව දොරක් හම්බෙනවා. ඒකිනුත් යනවා මම පාරට යනවා. පාර දිගේ මම කැමති විදියට යනවා. එක එක තැන් මට පාස් වෙනවා. නේද? පහුවෙලා යනවා. ඒක නිසා මට පුළුවන් ඉදිරියට ගමන් කරන්නට. එකක් හරි නිත්‍ය වුණොත් එහෙම එක හිතක් හරි හදිසියෙ හරි නිත්‍ය වුණොත් මට එතනින් එහාට යන්න බැරි වෙනවා. ওই චක්කු විඤ්ඤාණය අනිත්‍ය. අපිට හැමදෙස්සෙම කල්පනා කරන්න මම අම්මා දිහා බලන් ඉඳලා තාත්තගේ දිහා බලනකොට අම්මගේ රූපේ නැති වෙලා තමයි නිරුද්ධ වෙලා තමයි තාත්තගේ රූපේ හටගන්නේ. අම්මගේ රූපේ නිරුද්ධ වුණේ ඇයි? අම්මගේ රූපේ නිරුද්ධ වුණේ ඇයි? තාත්තගේ රූපේ පේන්න ඕනේ නිසා. තාත්තගේ දිහා බලන් ඉඳලා අම්මගේ දිහා බලනකොට
තාත්තගේ රූපේ නිරුද්ධ වෙලා තමයි අම්මගේ රූපය හටගන්නේ. රූපමය සිතයි හටගන්නේ. චක්කු විඥාන සිත හටගන්නවා. ඒකට අදාළ වේදනා සංඥා චේතනා වේදනා සංඥා සංස්කාර විඥාන හටගන්නවා වෙනවා. එනිස මතක තියාගන්නට ඕනේ මේ පින්නත් ඇත්ත අනිත්‍ය කියන්නේ සිතේ අනිත්‍ය. මේ ඇත්ත පාරේ ඇවිදගෙන යනකොට බලාපොරොත්තු වෙච්ච නැති ඇත්ත හම්බෙනවා. පුංචි දරුවා හම්බෙනවා, පිරිමි ඇත්ත හම්බෙනවා, කාන්ත ඇත්ත හම්බෙනවා, ස්වාමීන් වහන්සේලා හම්බෙනවා, කාර් හම්බෙනවා, මෝටර් බයික් හම්බෙනවා, නිකම් බයිසිකල් හම්බෙනවා, ජීප් හම්බෙනවා, බස් හම්බෙනවා, ලොරි හම්බෙනවා, ගස්වැල් එක එකකට වෙනස් ගස්වැල් හම්බ වෙනවා. ඒ හැම එකදම සිත අනිත්‍ය වෙවි යන්නේ. හැමදෙස්සෙම සිතයි අනිත්‍ය වෙලා තියෙන්නේ. ඒ අනිත්‍ය වෙච්ච හැම එකක්ම අපි දැනගත්තා. හැම දෙයක්ම දැනගත්තේ නැහැ. අපි විශේෂයෙන්ම දැනගන්න කැමති ඒවට විතරක් අපේ අවධානය යොමු වෙනවා විතරක් අපිට හටගෙන නිරුද්ධ වෙනවා. හැමදෙස්සෙම සිත හටගෙන නිරුද්ධ වෙනවා. කොයි වෙලාවකත් සිත නිට්ටය වෙන්නේ නැහැ. මේ ලෝකේ නිට්ටයයි කියලා දෙයක් දකින්න පුළුවන් නම් ඒක තමයි ඇත්තටම අනිත්‍ය. හැමදෙස්සෙම අනිත්‍ය වෙනවා. ක්ෂණයක් පාසා. හිතන්න මේ ඇත්ත අද උදේට ආහාරයට ගත්තේ පොල් සම්බලේ පානුයි කියලා. පොල් සම්බල් විතරයි නිට්ටය වුණා නම් ගන්න වෙන්නේ. එයි පොල් සම්බල් රසේම දිවේ නිට්ටය රසය වෙනවා. ආයි පාන් කන්න බෑ, බත් කන්න බෑ, මාළු කන්න බෑ. මේ ඇතුළේ කිසි දෙයක් ආයි කෑමක් ගන්න වෙන්නේ නැහැ. නිට්ටයයි. එයි පොල් සම්බල් නිට්ටය වෙලා. පළවෙනි පාරට ජීවිතේ බිහි වෙලා මොහොකරි ටික ගන්නකොට ඒ රසය නම් නිට්ටය උනේ. ඒ රසය නිට්ටය වුණා නම් මේ ඇතුළට ආයිත් සුප් වළඳන්න හම්බෙන්නේ නැහැ. සුප් ගන්න හම්බෙන්නේ නැහැ. ආයි බෙරිබත් කන්න හම්බෙන්නේ නැහැ. ආයි මස් මාළු කිරිබිත්තර කන්න හම්බෙන්නේ නැහැ. කිසි දෙයක් නැහැ. එයි මවගේ කිරි ටිකම කිරි රසයම නිට්ටය වෙලා. ඒ රසය විතරයි මුළු ජීවිත කාලෙම. හිතනවද දෙයක් එහෙම නිට්ටය වෙයි කියලා? එහෙම නිට්ටය වෙන්නේ නැහැ. එහෙම නිට්ටය වුණා නම් බුදුරජාණන් වහන්සේට මේ ධර්මයේ දේශනා කරන්නට අවස්ථාවක් නැහැ. මේ ලෝකේ අනිත්‍යයි කියලා කියනකොට රූපයත් අනිත්‍යයි, මේ සිතත් අනිත්‍යයි. රූපය අනිත්‍ය දැක ගන්න අශෘතවත් පුතග්ජනය වුණත් දක්ෂයි. නමුත් ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකෙක් තමයි සිතේ අනිත්‍ය යහපත්ව දැනගන්නේ. හොඳින් දැනගන්නේ, යහපත් වූ ලෙස දකින්නේ. මේ නිසා මේ පින්වත්තු කල්පනා කරන්නට ඕනේ. මේ රූපේ අනිත්‍ය දකින්නටත් වඩා හොඳින් සිතේ අනිත්‍ය දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපය නිට්ටයයි කියලා ගන්න එක හොඳයි කියලා කියනවා. මොකකට වඩාද? සිත නිට්ටයයි කියලා ගන්නට වඩා අනිකක්ම උපදී අනිකක්ම නිරුද්ධ වෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක ඊටාම ගැඹුරු අවස්ථාවක්. ඒක නිසා මේ පින්නත් හොඳින් කල්පනා කරන්නට ඕනි. සිහිය තියාගන්නට ඕනි. මේ පින්නත් එතන ඉතින් රැස් කරගත්ත මේ පුණ්‍ය සංස්කාරයන් මේ පින්නත් එතනට මේ ධර්ම දේශනා කිරීම තුළින් රැස් කරගත්තේ ඇත්තටම පුණ්‍ය සංස්කාරයන් රැස් කරගත්තේ මේ ධර්ම දේශනේ ශ්‍රවණය කිරීමෙන් මේ ඇත්තොයි. ඒ වගේම මේ ධර්ම දේශනේ නැවත නැවත ශ්‍රවණය කරන කවුරුන් හෝ ඇත්තෙක් ඉන්නවනම් ඒ ඇත්තොත් මේ පුණ්‍ය සංස්කාරය රැස් කරගන්නවා. ඒ රැස් කරගන්න පුණ්‍ය සංස්කාරයනොත් මේ ඇත්තන්ට මේ ධර්මම අවබෝධ කරගෙන නිවන් දකින්නට උපකාර වෙත්වා කියලා නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරන්නට ඕනේ. හොඳයි. එතකොට දැන් කල්පනා කරන්නේ නම් මම මේ ඇත්තන්ට දේශනා කළේ අනිත්‍ය ස්වභාව අනාත්ම ස්වභාවය තමයි ප්‍රකට කරලා දේශනා කළේ. අවසානයේ මම අනිත්‍ය සිද්ධ වෙන හැටිත් මේ ඇත්තන්ට ඇත්ත ඇතියෙන් දැක ගන්නටත් උපකාර වෙන හැටිත් කියලා දුන්නා. තව පුංචි දෙයක් මේ ඇත්තන්ට කියන්නට තියෙනවා. මම අවසානයේ කෙටියෙන් සාරාංශයෙන් කියන්නම්. මේ පින්නත් මතක තියාගන්න. මේ සතර මහා ධාතුන් හටගත් රූපය අනාත්මයි. කොයිතරම් කිව්වත් බුදුරජාණන් වහන්සේ 84000ක් වූ ධර්මස්කන්ධය තුල නිරන්තරයෙන්ම දේශනා කරේ මේ රූපය අනිත්‍ය දකින්න. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දකින්න වේදනා සංඥා චේතනා පස්සමනසිකාර. එහෙම නැත්නම් වේදනා සංඥා සංස්කාර විඥාන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයෙන් මෙනෙහි කරන්න. මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දකින්න කියලායි බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළේ. ඒ නිසා කොයිතරම් ධර්ම දේශනා සිදු කළත් මේ පින්වත් ඇත්තන්ට ගන්න තියෙන හරය වෙන්නේ උච්චරයි. ඒ නිසා මේ පින්වත් ඇත්ත කල්පනා කරගන්නට ඕනේ සතර මහා ධාතුන් හටගත් රූපය අනාත්මයි. මේ සතර මහා ධාතුන් හටගත් රූපය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි. මේ වගේ කයවල් මම ඕනි තරම් දාලා ආවා. ඒ නිසා මේ සතර මහා ධාතුන් හටගත් රූපය අනාත්මමයි. මේ අනාත්ම රූපයට ජීව රූපේ වේ කියලා හිතාගෙන ඉන්නට එපා. මේ රූපය අත්හරින්න. මේ රූපය අත්හරින්න. බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය සූත්‍රයේදී දේශනා කරන අවසානයේ පුංචි දරුදරියෝ මෙටි වලින් වැලි වලින් ගෙවල් හදාගෙන
මම මගේ කියලා මගේ කියමින් එහෙම නැත්නම් තෘෂ්ණා දාහයෙන් බැඳිලා තෘෂ්ණා පිපාසයෙන් බැඳිලා ඇල්මෙන් බැඳිලා එහෙම නැත්නම් කැමැත්තෙන් බැඳිලා මගේ කියමින් ධනයක් නෙමෙයි මේ දේවල් ආරක්ෂා කරනවා කියනවා. දවසක 1000න් මිදුනම තෘෂ්ණා 1000න් මිදුනම තෘෂ්ණා පිපාසයෙන් මිදුනම ඇල්මෙන් නිදහස් වුණාම කැමැත්තෙන් නිදහස් වුණාම ඒ පිළිමතින් ප්‍රේමයෙන් සතුටෙන් නිදහස් වුණාම ඒ පුංචි දරුවෝ ඒ ගෙවල් දොරවල් අත්වලින් පාවලින් කඩා බිඳ විසිරුවා දමනවා කියලා දේශනා කරනවා. ඊට පස්සේ කියනවා එහෙම විසිරුවා කඩා බිඳලා තවත් සෙල්ලම් කිරීමට නුසුදුසුයි කියලා හිතනවා කියලා කියනවා. සෙල්ලම් කිරීමට නුසුදුසු තත්වයකට පත් කරනවා කියලා කියනවා. ඒ වගේ පින්වත් රාද ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාදේ රූපේ විසිරුවන්න, කඩා බිඳ දමන්න, විසිරුවා හරින්න, නැවත හට ගැනීමට නොහැකි තත්වයට පත් කරන්න කියලා. කඩලා බිඳලා දාන්න කියන්නේ මොකද්ද මේ? රූපය ඒ ජීවිතයට හානි කරන්න කියන එක නෙවෙයි. මේ රූපේ යථාභූත ස්වභාවය දැනගෙන ආයෙ හට නොගන්න තැනට විසිරුවල හරින්න කියනවා. මේ සතර මහා ධාතු කයක් ආයි තමන්ට මම මගේ කියන තැනට නොයන තැනට කටයුතු කරන්නයි කියලා කියනවා. සිතත් එහෙමයි. ඒ කියන්නේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන අවස්ථා ටිකත් අරගෙන කියනවා ඒ ටිකත් විසිරුවා හරින්න කියනවා. ඒ විදිහටම මේ තෘෂ්ණාව නැති කරගන්න කියනවා. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කෙරෙහි එහෙම නැති කරගෙන මේ තෘෂ්ණාවේ නැති කර ගැනීමම නිවනයි කියලා බුදුරජාණන් වහන්සේ ඊටාම මෛත්‍රී සිතින් යුක්තව රාදු ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. එහෙනම් මේ පින්වත් ඇත්තොත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් මේ පින්වත් ඇත්තන්ට පුළුවන් තරමින් අවබෝධ කරගන්නට පහසු වෙන්නටයි මම මේ ධර්මයේ දේශනා කළේ. ඒ නිසා මේ පින්වත් ඇත්තෝ මේ ශ්‍රද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය සංස්කාරයන් මේ පින්වත් ඇත්තට හේතු වේවා උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ මේ ධර්මයේ දේශනේ සිදු කිරීමට අරමුණු වෙලා තියෙන්නේ. අද දිනේ පින්වත් දායකත්වය ලබාගෙන තියෙන්නේ එල්.එච්.එම්. ප්‍රේමරත්න උපාසක මහතා සහ එම්.එන්. ප්‍රේමාවති උපාසක මාතාව සහ ධර්මමුණ පුරන් විසින්. මේ පින්වත් ඇත්තෝ විදුරුපොළ වැලිමඩ රජකදුරුවෙල මීට වසර 26කට පෙර මිය ගිය ඒ පින්වත් මෑණියන් වහන්සේ නමකටත් ඒ වගේම පියාණන් වහන්සේ නමකටත් තමයි අනිකුත් ඥාති මිත්‍රාදීන්ටත් තමයි මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ පින්වත් ඇත්තෝ සඳහන් කරලා තියෙනවා පියා එල්.එච්.එම්. සුදු බණ්ඩා මහතා පරලෝසපත් වෙලා තියෙනවා. ඒ වගේම එම්.එම්. මද්දුම් මණික මෑණියන් මුත් පරලෝසපත් වෙලා තියෙනවා. ඒ වගේම එම්.එම්. අපුහාමි පියාණන් වහන්සේත් පරලෝසපත් වෙලා තියෙනවා. ඒ වගේම කේ.එම්. මුතුමැණිකේ මෑණියනුත් පරලෝසපත් වෙලා තියෙනවා. ඒ පින්වත් ඇත්තන්ට පුණ්‍යානුමෝදනාව කිරීම පිණිසයි මේ අද දිනේ ධර්ම දේශනාව සිදු කරවන ලද්දේ. ඉතින් මේ පින්වත් ඇත්තන් තවත් බලාපොරොත්තු වෙනවා තමන්ගේ වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නත් ඒ වගේම සුජීවත් වන සියලුම ඥාතීන්ටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත් දේශකයාණන් වහන්සේටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් ඒ වගේම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත් ඒ වගේම මේ ස්ථානයේ සේවය කරන්නා වූ ඒ කටයුතු කරන්නා වූ සියලුම පින්වත් මහත්ම මහත්තයන්ටත් මේ එක්රස් කරගත්තා වූ මේ පින් අනුමෝදන් කරන්නටත් උන්ටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත් මේ සියලු පින් සිදු කරගෙන තියෙනවා. හොඳයි. ඉතින් මේ පින්වත් ඇතු ඉතාම මෛත්‍රී සිතෙන් යුක්තව මේ පින්වත් ඇත්තන්ට මේ රැස් කරගත්තා වූ පුණ්‍ය සංස්කාරයන් අනුමෝදන් කරන ගමන් මේ පින්වත් ඇත්තෝ කල්පනා කරගන්නට ඕනේ මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සංස්කාරයන් මේ ලක්වැසි ලෝවාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට ඉතාමත් මෛත්‍රී සිතෙන් යුක්තව අනුමෝදන් කරන්නට ඕනේ. උන්වහන්සේලා පතන් අවබෝධයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් නිදුක් නිරෝගීව සුවසේ අවබෝධ කරගන්නට මේ පින් උපකාර වේවා කියලා.
ඒ වගේම මේ පින්නතත් කල්පනා කරන්නට ඕනි මේ අපමණ දුක් විඳින්නා වූ මේ ලෝකයේ සියලු සත්වයෝ මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට නැඹුරු වෙත්වා මේ ධර්ම ශ්‍රවණයන් කිරීම තුළින් නැවත නැවතත් චතුරාර්ය සත්‍ය ධර්මයේ කිරීම සිත පිහිටුවාගෙන උතුම් වූ නිවනින් සැනසෙන්නටත් ඒ සියලුම පින්වත්න්ටත් මේ ධර්මදේශනා පුණ්‍ය සංස්කාරයන් හේතු වේවා උපකාර වේවා කියලා හිතාලා ඒ ඇත්තන්ටත් මේ සියලු පින් අනුමෝදන් කරන්නට මේ පින්වත්න් උත්සාහවත් වෙන්නට ඕනි. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සංස්කාරයන් මේ පින්වත්න් විසිනුත් මා විසිනුත් මේ පින්වත්න් මේ ගෞතම බුද්ධ ශාසනයේ මුතුන් නිවනින් සැනසෙන්නට උත්සාහවත් වෙන ගමන් මතු මෛත්‍රී නමින් බුදුවන නාථ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් මේ සියලු පින් අනුමෝදන් කෙරෙත්වා උන්වහන්සේද මේ පින් අනුමෝදන් කරගනිත්වා. එසේම මේ ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ සක්‍ර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් සතරාරාම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාටත් ආර්ය ශ්‍රාවක කල්යාණ මිත්‍ර දෙවි දේවතුන් වහන්සේලාටත් බ්‍රහ්ම රාජීන් වහන්සේලාටත් පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩවසෙනා වූ සියලුම පූජනීය ස්ථානයන්ට අධිකෘත සම්දෘෂ්ටික දෙවි දේවතුන් වහන්සේලාටත් අල්පේශාක මහේශාක දෙවි දේවතුන් වහන්සේලාටත් 33 කෝටියක් දෙවි දේවතුන් වහන්සේලාටත් මේ පින් ඉතාමත් මෛත්‍රී සිතින් යුක්තව අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියලා හිතාගෙන මේ සියලු පින් ඉතාම මෛත්‍රී සිතින් යුක්තව දෙවියන්ටත් අනුමෝදන් කරන්න. හොඳයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකා චිරන් රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනා ඔබ මෙතෙක් වෙලා ගුවනින් සවන් දුන් මෙම සුමధుර ධර්මදේශනාවේ දේශකයන්න් වහන්සේ වැල්ලවාය විහාරගල ආරණ්‍ය සේනාසනය සහ මාතර අපරැක්ක තනිකුටිය සේනාසන වාසී මාතර කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුමధుර ධර්මදේශනාවේ බැතිබර දායකත්වය වැලිමඩ විදුරපොළ එල්.එච්.එම්. ප්‍රේමරත්න උපාසක මහතා සහ එම්.එම්. ප්‍රේමවතී උපාසක මාතාව සහ දරුමුණු බුරන් විසින් පරලෝසපත් රජ කදුරුවෙල විසූ ආදරණීය පියාණන් එල්.එච්.එම්. සුදුබණ්ඩා මහතාට ආදරණීය මෑණියන් එම්.එම්. මද්දම මණිකා මෑණියන්ට ආදරණීය පියාණන් එම්.එම්. අප්පුහාමි පියාණන්ට ආදරණීය මෑණිය කේ.එම්. මුතුමැණිකා මෑණියන්ට පින් පිනිස මේ සුමధుර ධර්මදේශනාව සඳහා බැතිබර දායකත්වය ලබා දී තිබෙනවා. පරලෝසපත් දෙපාර්ශවයේම ආදරණීය මව පියා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සුමధుර ධර්මදේශනාවට දායකත්වය ලබා දීමෙන් අත්පත් කරගත් සියලු කුසල ශක්තියින් අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ භවගාමී ජීවිතයේ සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. ඊ타ම ඉක්මන් භවයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට නිවනින් නිවී සැනසෙන්නට ආදරණීය පියාණන්ට මව ඇතුළු නැසී ගිය මව පියා ඇතුළු සියලු දෙනාට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. එසේම සිය වර්ග පරම්පරාවේ සියලුම මියගේ ඥාතීන්ටද මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ භවගාමී ජීවිතය සුඛී සුවපත් වෙත්වා. සුජීවත්ව වසන සියලුම ඥාතීන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත්තා වූ කුසල ශක්තියෙන් හේතු වාසනා වේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සෑම සියලු දෙනාටම ලැබෙත්වා. ඉක්මන් භවයකදීම සියලු දුක් කෙරවල අමා මහ නිර්වාණය පසක් කරන්නට මේ සුමధుර ධර්මදේශනාවේ දායකත්ව බලමහිමය හේතු වාසනා වේවා. දේශකයන්න් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම පිණිසත්
ලක්වැසි ලෝවැසි සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම පිණිසත් මේ සුමధుර ධර්ම දේශනාවේ ප්‍රතිපරදායකත්වය අද දින දරනු ලැබුවේ වැලිමඩ විදුරපොළ එල්.එච්.එම්. ප්‍රේමරත්න උපාසක මහතා සහ එම්.එම්. ප්‍රේමාවතී උපාසක මහතාව සහ දරුණු බොරන් විසින් දායකත්වයේ ලබාගත් සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා. පින්පෙත් අනුමෝදන් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ භවගාමී ජීවිත මෙන්ම අනාගත සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට භවයක් පාසා මේ පුණ්‍ය බල මහිමය හැම කෙනාගේම ජීවිතවලට ආශිර්වාද පිණිසම වේවා. අදත් මෙම සුමధుර ධර්ම දේශනාව පටිගත කිරීම උවග්වන්විදුලියේ කුසලානී චාරුකා විජේසේකර. වැඩසටහන උවග්වන්විදුලිය වෙනුවෙන් සැකසුම සහ ඉදිරිපත් කිරීම වැඩසටහන් නිෂ්පාදනාංශයේ නලින් ප්‍රසංග හිටියාරචකෙන්. තවත් මෙවැනි සුමధుර ධර්ම දේශනාවකින් හමු වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.